කට්ටිය කරාද උත්තර ලිව්වද පුතේ? කරන්ට් එක ගියා මෙහෙට ඒකයි. කට්ටුනේ මාව. උත්තර ලියලා ඉවරද කට්ටියම? මම ඒ ගාන දැන් සාකච්ඡා කරනවා. විතුල අර කැමේ තුලදී කල්පනා කරන්නේ. හරි. මම හිතනවා ඔයාලා දැන් මේ වෙනකොට ඒ ගැටලුවට උත්තර ලියලා ඉවර ඇති කියලා. අපි සාකච්ඡා කරලා බලමු පුතේ. මම කට්ටුනා කරන්ට් එක නැති වෙලා. අන්තිම ප්‍රශ්නේ භාගයයි කිව්වනේ. ආගන්න තුන්වෙනි කොටස නේ කියන්නේ. තුන්වෙනි කොටසේ මම කිව්වේ අංක යෙදූ ධාතු කැටයේ උත්තේ සංඛ්‍යාවක් ලැබීමේ බලාපොරොත්තු වෙන. ඔහු මෙම ක්‍රීඩාව කළේ නම් ඒ සඳහා ලැබෙන නියදිය දී ඇති රුක් සටහන දීර්ඝ කර එම ශාඛා මත සම්භාවිත අගයන් දැක්වීමෙන් එය සම්පූර්ණ කර දක්වන්න. ඒතර රුක් සටහන එන්නේ මේ විදිහට. මෙතන තියෙනවා රතු පාට. මෙතන තියෙනවා නිල් පාට. හරි. ඒක දීර්ඝ කරන්න කියන්නේ තවත් අතු දෙකකට. අපි බලමු මේක. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ ලියා ගන්න. ඔබ අඳින ලද රුක් සටහන ඇසුරෙන් ඔබ අඳින ලද රුක් සටහන ඇසුරෙන් ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය සොයන්න. සම්භාවිතාවය සොයන්න. සම්භාවිතාවය සොයන්න. හෙලෝ. මේ අක්කේ මේ මෙතන මම කිව්වේ තුන්වෙනි එකේ අංකයේ දූ ධාතු කැටයේ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ බලාපොරොත්තුවෙන් ඔහු මෙම ක්‍රීඩාව කළේ නම් ඒ සඳහා ලැබෙන නියදිය දී ඇති රුක් සටහන දීර්ඝ කර එම ශාඛා මත සම්භාවිත අගයන් දැක්වීමෙන් එය සම්පූර්ණ කර දක්වන්න. එහෙමයි කියලා තියෙන්නේ. එතකොට පුතේ මෙතන පළවෙනි අතු දෙකේ පෙන්නලා තියෙන ඔයාලට අර වර්ණ ගන්නපු කැටේ දාපු අවස්ථාව. ඒකේ පැති තුනක් රතු පැති තුනක් නිල් පාට. එතකොට ඔයාලා දන්නවා ගණකේ පැති 6ක් තියෙනවා. ඒ 6න් 3යි රතු පාට ලැබීමේ සම්භාවිතාවය. නිල් පාට ලැබීමේ සම්භාවිතාවයත් 6න් 3යි. ඒක දැන් පැහැදිලි නේ? හරි. ඊට පස්සේ
මේකෙන් ඔත්තේ අගයක් ලැබෙනකම් ලැබීමේ බලාපොරොත්තුෙන් තමයි මොහු මේ ක්‍රීඩාව කරලා තියෙන්නේ. එතකොට දෙවනි කැටේ තියෙන්නේ 1 සිට 6 තෙක් ඉලක්කම් ටික. එතකොට දෙවනි කැටේ උඩ දැම්මහම අවස්ථා දෙකක් ලැබෙනවා. ඔත්තේ අගයක් ලැබෙනවා නම් අනිත් එක ඉරට්ටේ අගයක් වෙන්න ඕනේ. අනිත් එක ඉරට්ටේ අගයක් වෙන්න ඕනේ. එහෙනම් මේක අතු දෙකෙන් පෙන්නන්නේ ඔත්තේ ඉරට්ටේ. 6න් කීයක් තියෙනවද බලන්න මෙතන ඔත්තේ අගයක්. 6න් කීයක් තියෙනවද බලන්න මෙතන ඉරට්ටේ අගයක්. හරි. මේකෙත් ඒ විදිහම නිල් පාට ඔත්තේ නිල් පාට ඉරට්ටේ. විනාඩි දෙකක් දෙන්නම්කෝ. තව හරි. විනාඩි දෙකක් දෙන්නම් මම. තව විනාඩියයි තියෙන්නේ. වාර විභාග ගැටලු තව දෙකක් හදලා අපි ඊළඟ පාඩමට යමු. සමාන්තර ශ්‍රේණි කොටසට යමු. හරිද? හරි. අපි බලමුද එහෙමනම්? දැන් ඔයාලා පළවෙනි එක නම් ලක්ෂ්‍ය ප්‍රස්තාරයක නම් නිරූපණය කරලා ඉවර ඇති. හරි. අපි පළවෙනි ප්‍රශ්නේ දුන්නේ අමිල එක්තරා ධාතු ක්‍රීඩාවක යෙදී සිටි අතර ඒ සඳහා නොනැඹුරු ඝනකාකාර ධාතු කැට දෙකක් යොදාගෙන තිබුණි. ඝනකාකාර ධාතු කැට දෙකක් යොදාගෙන තිබිලා තියෙනවා. මේක කියනවා එක් ධාතු කැටයක මුහුණත් තුනක් රතු පාටද ඉතිරි මුහුණත් තුන නිල් පාටද වර්ණ ගන්වා ඇති අතර අනෙක් ධාතු කැටේ 1 සිට 6 තෙක් අංක යොදා ඇත. 1 සිට 6 තෙක් අංක යොදා ඇත කියනවා. හරි? එතකොට එක ධාතු කැටයක් රතු පාට මුහුණත් තුනක් වර්ණ ගන්වලා තියෙනවා. අනිත් මුහුණත් තුන නිල් පාටයි. අනිත් ධාතු කැටය 1 සිට 6 තෙක් තමයි අංක යොදලා තියෙනවනේ ධාතු කැට දෙක අක්ෂ දෙක මත නිරූපණය වෙලා තියෙනවා. දැන් අපිට කියනවා ධාතු කැට දෙක පෙරලීමේදී ලැබෙන නියඳි අවකාශයේ දී ඇති ලක්ෂ්‍ය ප්‍රස්ථාරය ලකුණු කරන්න. එහෙනම් අපිට ලකුණු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ වර්ණ ගන්නවලා තියෙන එකේ රතු පාට අංකයේ ධාතු කැටයේ 1 ලැබීම. රතු පාට 1.
රතු පාට 1 2 රතු පාට 3 රතු 4 රතු 5 රතු 6 ඔය විදිහට හරි රතු 1 රතු 2 රතු 3 රතු 4 රතු 5 රතු 6 ඔය විදිහට අපිට ලක්ෂ ටික ලකුණු කරගන්න පුළුවන් ඔන්න ලක්ෂ ටික මම ලකුණු කරගන්නවා හරි වැඩි හරි ලක්ෂ ටික ලකුණු කරලා ඉවරයි දැන් ඔය ලක්ෂ ටික නිවැරදිව ලකුණු කරලා තියෙනවා නම් ඔයාලා හැමෝටම ලකුණු 3ක් හම්බ වෙනවා ලකුණු 3ක් හම්බ වෙනවා දෙවෙනි ප්‍රශ්නය ඒක අහන දෙවෙනි ප්‍රශ්නය අහන්නේ ඒ ඇසුරේ රතු වර්ණයේ සමග 4ට වැඩි අගයක් ලැබීමේ සිද්ධිය 4ට වැඩි අගයක් නම් කවුරුද ගැලපෙන්නේ 4 ගන්න පුළුවන්ද බෑ 4ට වැඩි නම් 5 සහ 6 තමයි මෙතන තියෙන්නේ එතකොට 4ට වැඩි අගයන් තියෙනවා මෙන්න මේ ඉරෙන් ඉහළ 4ට වැඩි අගයක් 4ට ඒ ඇසුර රතු වර්ණයේ සමග වර්ණ අඩංගු කැටේ රතු වර්ණය තියෙන්නේ මෙන්න මේ තුනේ රතු වර්ණය සමග මෙන්න මේ පේලි තුනේම තියෙන රතු වර්ණය හරි රතු වර්ණය සමග 4ට වැඩි සංඛ්‍යාවක් ලැබීම ඔන්න ඒ ටික නේද එන්න ඕනේ රතු වර්ණය සමග 4ට වඩා විශාල සංඛ්‍යාවක් ලැබීම සිද්ධිය කාටසිය තලයේ ලකුණු කර ඔන්න මම ලකුණු කර එහි සම්භාවිතාවය සොයන්න. එයාගේ සම්භාවිතාවය හොයන්න කියලා කියනවා. මෙතන මේ අක්ෂයේ ප්‍රතිඵල 6ක් තියෙනවා මේ අක්ෂයේ ප්‍රතිඵල 6ක් තියෙනවා. එතකොට ලක්ෂ්‍ය ඔක්කොම 36ක් තියෙනවා 6 වරක් 6. එතකොට 36න් කීයක් තියෙනවද බලන්න? රතු වර්ණයත් එක්ක 4ට වැඩි එකක් 1යි 2යි 3යි 4යි 5යි 6ක් තියෙනවා. 36න් 6යි කියන්නේ 6න් 1යි. 6න් 1යි. ඊළඟට මොකද්ද බලන්න අපෙන් අහන්නේ? ඊළඟට තුන්වෙනි එකේ කියනවා මෙන්න මෙහෙම. අංකේදු ධාතු කැටේ ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ බලාපොරොත්තු වේ. ඔහු මෙම ක්‍රීඩාව කළේ නම් ඒ සඳහා ලැබෙන නියැදිය දී ඇති රුක් සටහන දීර්ඝ කර එම ශාඛා මත සම්භාවිත අගයන් දැක්වීමෙන් එය සම්පූර්ණ කර දක්වන්න. එතකොට රතු පාට ඒවා ප්‍රතිඵල 6ක් මෙතන ඔක්කොම ධාතු කැටේ මුහුණක් 6යි ඒකෙන් 3ක් රතු පාටයි. 6න් 3යි කියන්නේ 2න් 1යි 6න් 3 තිබුණත් හරි ඈ 6න් 3 තිබුණත් හරි සාමාන්‍යයෙන් අපි මේ රුක් සටහන් මත උනත් සම්භාවිතාවයන් දක්වද්දී උනත් රුක් සටහන් මත සම්භාවිතාවයන් දක්වද්දී වුවත් අපි ලකුණු කරන්න ඕනේ පුතේ සරලම ආකාරයෙන් තමයි අපි සම්භාවිතාවයන් දක්වන්නේ. එතන මෙතන ඉන්නේ නිල් පාටේවත් 2න් 1යි. ඒ කියන්නේ 6න් 3යි. 6න් 3යි කියන්නේ 2න් 1යි. මෙහෙම දෙකම ලියන්නේ නෑ. එකයි ලියන්නේ. මම 6න් 3 නෙවෙයි 2න් 1 ගන්නවා. සරලම ආකාරය ගන්නවා. ඊට පස්සේ ඔත්තේ සංඛ්‍යාවක් වැටෙනකම් මෙයා පෙන්නන්නලු හදන්නේ. දැන් බලන්න මේ ඉලක්කම් ලියපු එකේ අංක සටහන් වෙලා තියෙන ධාතු කැටේ ඔත්තේ අගයක් කීයක් තියෙනවද කියලා පැති 6න් 1යි 2යි 3ක් තියෙනවා. පැති 3ක් තියෙනවා ඔත්තේ අගයක්. එහෙනම් ඔත්තේ අගයක් ඔත්තේ ඉරට්ටේ මේකෙත් වෙන්න පුළුවන් ඔත්තේ ඉරට්ටේ 6න් 3ක් තියෙනවා 6න් 3ක් කියන්නේ 2න් 1ක් ඔත්තේ 2න් 1ක් ඉරට්ටේ 2න් 1ක් ඔත්තේ 2න් 1ක් ඉරට්ටේ දැන් හරි එතකොට රතු පාට පැත්ත වැල්ලා වර්ණ ගැන්වූ කැටේ ඉලක්කම් ලියූ කැටෙන් ඔත්තේ අගයක් ලැබීමේ සම්භාවිතාවය 2න් 1යි. මේ අතෙන් පෙන්නන්නේ රතු පාට මුහුණතක් ලැබී ඉරට්ට අගයක් ලැබීමේ සම්භාවිතාවය. මේ අත දිගේ ගියොත් හම්බෙන්නේ නිල් පාට මුහුණතක් ලැබී ඔත්තේ අගයක් ලැබීමේ සම්භාවිතාවය. මේ අත දිගේ ගියොත් අපිට ලැබෙන්නේ නිල් පාට මුහුණතක් ලැබී ඉරට්ට අගයක් ලැබීමේ සම්භාවිතාවය. ඔන්න රුක් සටහන දීර්ඝ කරලා තියෙනවා. මේ රුක් සටහනේ ලකුණු ලැබෙන්නේ මෙහෙමයි. මේ කොටස නිවැරදි නම් 1යි මේ කොටස නිවැරදි නම් 1යි මේකේ සම්භාවිතාවයන් දෙක නිවැරදිව දක්වලා තියෙනවා නම් 1යි. එහෙමයි ලකුණු 3ක් වෙනවා තියෙන්නේ. ඊට පස්සේ හතරවෙනි ප්‍රශ්නේ බලන්න. හතරවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ
ඔබ අඳින ලද රුක් සටහන ඇසුරෙන් ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය සොයන්න. එතකොට වර්ණය ගැන අදාළ නැහැ. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීම. ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය තමයි අපෙන් අහන්නේ. එතකොට ඔත්තේ සංඛ්‍යාවක් ලැබෙන අවස්ථා කීයක් තියෙනවද මෙතන? දෙකක් තියෙනවා. මේ තියෙන්නේ එක අවස්ථාවක්, මේ තියෙන්නේ අනික් අවස්ථාවක්. ඔත්තේ අගයක් ලැබෙන අවස්ථා දෙකක් තියෙනවා. නිල් පාට මුහුණක් ලැබී ඔත්තේ අගයක් ලැබෙන්නත් පුළුවන්, රතු පාට මුහුණක් ලැබී ඔත්තේ අගයක් ලැබෙන්නත් පුළුවන්. එතකොට ඔත්තේ අගයන් ලැබෙන අවස්ථා දෙකක් තියෙනවා. ඔන්න තියෙනවා මේ අවස්ථා දෙක. මේ තියෙන්නේ මේක එකක් මේක එකක්. රතු පාට මුහුණත සහ ඔත්තේ අගය. නිල් පාට මුහුණත සහ ඔත්තේ අගය. එහෙමනම් අපෙන් අහන්නේ ඔබ අඳින ලද රුක් සටහන ඇතුලෙන් ඔත්තේ සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය. එහෙනම් මේ අත්තේ සම්භාවිතාවය සහ මෙන්න මේ අත්තේ සම්භාවිතාවයන්ගේ එකතුව මගින් අපිට ලැබෙනවා මේ සම්භාවිතාවය. එතකොට මෙන්න මේ අත්තේ සම්භාවිතාවය අපිට ලැබෙනවා දෙකෙන් එක ගුණ කිරීම දෙකෙන් එක. ස්වායත්ත සිද්ධිනේ. දෙකෙන් එක ගුණ කිරීම දෙකෙන් එක. එයාට එකතු වෙන්න ඕනි මේ අත්ත දිගේ ගියාම ලැබෙන සම්භාවිතාවය. දෙකෙන් එක ගුණ කිරීම දෙකෙන් එක. ස්වායත්ත සිද්ධිය. දෙවරක් දෙක 4යි එක් වරක් එක 1යි. දෙවරක් දෙක 4යි එක් වරක් එක 1යි. දැන් බලන්න 4 පොදු හරය 4 ගත්තොත් 1යි 1යි එකතු වුණාම 2යි. 4න් 2යි කියන්නේ දෙකෙන් 1යි. ඔත්තේ අගයක් ලැබෙන්න තියෙන සම්භාවිතාවය වෙන්නේ පුතේ දෙකෙන් 1. ඒකට ලකුණු 2යි. දැන් බලන්න ලකුණු 10න් කීයක් තියෙනවද කියලා. ඊළඟ ගාන ලියා ගන්න. මේක සබරගම් පළාත් 2018 අවුරුද්දේ අවසාන වාර විභාග පේපර් එක. පේපර් එකේ අන්තිම ගාන දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අවසාන ගාන. ලියා ගන්න. A වල 1 පළවෙනි කොටස. කැපිටල් A නම් පෙට්ටියක කැපිටල් A නම් පෙට්ටියක කැපිටල් A නම් පෙට්ටියක සර්ව සම රතු පාට ප්ලාස්ටික් පිඟන් සර්ව සම රතු පාට ප්ලාස්ටික් පිඟන් 3ක් සහ නිල් පාට පිඟන් දෙකක්ද රතු පාට ප්ලාස්ටික් පිඟන් 3ක් සහ නිල් පාට පිඟන් දෙකක්ද B නම් පෙට්ටියක සර්ව සම රතු පාට ප්ලාස්ටික් කෝප්ප දෙකක් සහ කහ පාට ප්ලාස්ටික් කෝප්ප 3ක් ඇත. පියල් අහඹු ලෙස කැපිටල් A පියල් අහඹු ලෙස කැපිටල් A පෙට්ටියෙන් පිඟානක්ද ඉසුරු ලියා ගන්නකො මම මේ ඉඩ තියාගෙන ලියා ගන්නකො පිඟානක්ද කැපිටල් B පෙට්ටියෙන් කෝප්පයක්ද ඉවතට ගනි. ලැබිය හැකි සියලු අවස්ථා දැක්වෙන කොටු දැලක් අඳින්න
ප්‍රෝමිලක්කම් අංක 2 ප්‍රෝමිලක්කම් අංක 2 ගත් එක් භාජනයකවත් රතු වර්ණය සහිත එකක් වීමේ සම්භාවිතාව සොයන්න. රතු වර්ණය සහිත එකක් වීමේ සම්භාවිතාව සොයන්න. එතකොට ගත් එක් භාජනයක්වත් ඒ කියන්නේ කෝපයක් වෙන්න පුළුවන්, පිඟානක් වෙන්න පුළුවන්. එකක්වත් රතු පාට එකක් වීමේ සම්භාවිතාවය සොයන්න. ඊට පස්සේ B කොටස ප්‍රශ්නේ ලියාගන්න ඉස්සෙල්ලා B කොටසේ පළවෙනි ප්‍රශ්නය. ඉවතටගත් පිඟානේ වර්ණය රතු වීම හෝ නොවීම දැක්වීම සඳහා රුක් සටහනක් අඳින්න. රතු වීම හෝ නොවීම දැක්වීම සඳහා රුක් සටහනක් අඳින්න. 2 ප්‍රෝමිලක්කම් අංක 2 කෝපයක් තෝරා ගැනීමේදී එය රතු වර්ණය වීම හෝ නොවීම දැක්වීම සඳහා රතු වර්ණය වීම හෝ නොවීම දැක්වීම සඳහා ඔබ ඇඳි රුක් සටහන දීර්ඝ කරන්න. 3 ඉහත භාජන දෙකෙන් එක් භාජනයක්වත් රතු පාට නොවීමේ සම්භාවිතාව සොයන්න. විනාඩි 5ක් දෙන්න. ඉක්මනට පටන් ගන්න. එතකොට ඔයාලා මේ ලක්ෂ්‍ය ප්‍රස්ථාරය අඳිනකොට ඔතන අවස්ථා දෙකයි තියෙන්නේ A පෙට්ටිය සහ B පෙට්ටිය. A පෙට්ටියේ තියෙනවා පිඟන්, B පෙට්ටියේ තියෙනවා කෝප්ප. A පෙට්ටියේ තියෙනවා පිඟන්, B පෙට්ටියේ තියෙනවා කෝප්ප. එතකොට සිරස් අක්ෂය A පෙට්ටිය කියලා ගත්තොත් සිරස් අක්ෂය B පෙට්ටිය වෙනවා. එතකොට A පෙට්ටියේ තියෙන පිඟන්, B පෙට්ටියේ තියෙන කෝප්ප. රතු පාට ඒවා කීයද, නිල් පාට ඒවා කීයද? ඒ විදිහට ලකුණු කරගන්න ඉක්මනින්. ලකුණු කරලා හදන්න. ඉසුරුට ලියා ගන්න බැරි වුණා කියවන්නේද පළවෙනි ප්‍රශ්නේ? ඉසුරු ඔව් ලියා ගන්නකො. කැපිටල් A නම් පෙට්ටියක ඉසුරු ලියා ගන්න. අනිත් අය ගන්න හදන්න. සර්ව සම රතු පාට ප්ලාස්ටික් පිඟන්. තුනක් සහ නිල් පාට පිඟන් දෙකක්ද? කැපිටල් B නම් පෙට්ටියක සර්ව සම රතු පාට ප්ලාස්ටික් කෝප්ප දෙකක් හා කහ පාට කෝප්ප තුනක් ඇත. පියල් අහඹු ලෙස A පෙට්ටියෙන් පිඟානක්ද
A පෙට්ටියෙන් පිඟානක්ද capital B පෙට්ටියෙන් කෝප්පයක්ද capital B පෙට්ටියෙන් කෝප්පයක්ද ඉවතට ගනි ලැබිය හැකි නියැදි අවකාශය ලක්ෂ ප්‍රස්ථාරයක දක්වන්න. ලැබිය හැකි නියැදි අවකාශය ලක්ෂ ප්‍රස්ථාරයක දක්වන්න. පටන් ගන්න. විනාඩි 5යි දෙන්නේ. අපි ඊට පස්සේ සමාන්තර ශ්‍රේණි පාඩම් පටන් ගන්නවා. ඉවරද? චමුද ඉවරද? හොඳයි.
අකිල ඉවරද? බුද්ධි ඉවරද? හරි. ඔන්න දැන් අපි පටන් ගමු. මේක කියනවා මෙහෙම. පළවෙනි එකේ A නම් පෙට්ටියක සරව සම රතු පාට ප්ලාස්ටික් පිඟන් 3ක්ද නිල් පාට ප්ලාස්ටික් පිඟන් 2ක්ද B නම් පෙට්ටියක සරව සම රතු පාට ප්ලාස්ටික් කෝප්ප 2ක් සහ කහ පාට කෝප්ප 3ක්ද ඇත. දැන් මම A පෙට්ටිය තිරස් අක්ෂයෙන් ඇඳලා තියෙනවා. B පෙට්ටිය සිරස් අක්ෂය. එතකොට A පෙට්ටියේ තියෙන පිඟන් B පෙට්ටියේ තියෙන කෝප්ප. ඔන්න ඒ විදිහට තමයි ලකුණු වෙන්නේ. පියල් අහඹු ලෙස A පෙට්ටියෙන් පිඟානක්ද B පෙට්ටියෙන් කෝප්පයක්ද ඉවතට ගනි. වර්ණය අපි දන්නේ නැහැ අහඹු ලෙස ගන්නවා. හරි. ලැබිය හැකි සියලු අවස්ථා දැක්වෙන කොටුදලක් අදින්න. එතකොට රතු පාට දක්වන්න මම R අකුර අරන් තියෙනවා, නිල් පාට දක්වන්න B අකුර අරන් තියෙනවා, කහ පාට දක්වන්න Y අකුර අරන් තියෙනවා. එතකොට මෙන්න මේ ලක්ෂයෙන් පෙන්වන්නේ මොකද්ද? රතු පාට පිඟානක් සහ රතු පාට කෝප්පයක් ලැබීම තමයි මේ ලක්ෂයෙන් නිරූපණය වෙන්නේ. මේ ලක්ෂයෙන් නිරූපණය වෙන්නේ රතු පාට පිඟානක් සහ රතු පාට කෝප්පයක් ලැබීම. මේ ලක්ෂයෙන් පෙන්වන්නේ රතු පාට පිඟානක් සහ කහ පාට කෝප්පයක් ලැබීම. මේ ලක්ෂයෙන් පෙන්වන්නේ රතු පාට පිඟානක් සහ කහ පාට කෝප්පයක් ලැබීම. ඒ විදිහටයි ලකුණු වෙන්න ඕන. හරි මම ලකුණු කරනවා. හරි ඔන්න ඒ විදිහට ලකුණු වෙනවා. හරි. ඊට පස්සේ ඔන්න ලක්ෂ ප්‍රස්තාරය මම ඇදලා ඉවරයි. දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ ගත් එක් භාජනයක්වත් රතු වර්ණයේ සහිත එකක් වීම. ඔව් රතු වර්ණයේ සහිත එකක් වීම. එක භාජනයක් හරි රතු වර්ණයේ සහිත එකක් වීම. එතකොට මේ මෙන්න මේ තීර මේ පේලි දෙක ගත්තොත් පුතේ මේ පේලි දෙකේ තියෙන සියලුම කෝප්ප රතු පාටයි. සියලුම කෝප්ප රතු පාටයි. පිඟාන ගැන නෙවෙයි මම කතා කරන්නේ සියලුම කෝප්ප ගැන. මේ පේලි දෙක ගත්තොත් සියලුම කෝප්ප රතු පාට කෝප්ප. හරි. එකක්වත් රතු පාට වීම කියන්නේ. ඒතකොට පිඟානක් හරි කෝප්පයක් හරි රතු පාට වෙන්න ඕනේ. එක භාජනයක්වත් රතු පාට වෙන්න. ඊට පස්සේ මෙන්න මේ තීර තුන සිරස්නේ තීර ඒ තීර තුන මෙයා රතු පිඟාන. මේ තීරය තුල පෙන්වන්නේ මේ රතු පාට පිඟානක් හම්බෙලා. කෝප්පේ පාට අදාළ නැහැ. මේ තීරයේ පෙන්වන්නේ රතු පාට පිඟාන. මේ තීරයේ පෙන්වන්නේ රතු පාට පිඟාන. එහෙමනම් මෙන්න මේ අවස්ථා ටිකේදී නේද පුතේ රතු පාට මේ එකක් හරි රතු පාට වෙන්නේ. එක පිඟානක් හරි එක කෝප්පයක් හරි රතු පාට වෙනවා. දෙකම වෙන්නත් පුළුවන් නේ. එතකොට ඔක්කොම ලක්ෂ මේකේ 5ක් තියෙනවා මේකෙත් 5ක් තියෙනවා. 5 වරක් 5 25ක් තියෙනවා ඔක්කොම ලක්ෂ. 25න් කීයද? 1 2 3යි. 3යි 3ඒවා 5. 15යි. 16 17 18 19. 25න් 19. එකක්වත්
රතු පාට වීමේ සම්භාවිතාවය 25න් 19. B කොටසේ අහන්නේ රුක් සටහනක් අඳින්න කියලා කියන්නේ. ඉවතටගත් පිඟානයේ වර්ණය රතු වීම හෝ නොවීම දැක්වීම සඳහා රුක් සටහනක් අඳින්න. පළවෙනියට කතා කරන්නේ පිඟාන ගැන. පිඟාන ගැන. ඒ කියන්නේ A පෙට්ටියෙන් ගත් එක අවස්ථාව. අපි කියනවා A පෙට්ටිය කියලා. රතු වීම, රතු වීම, රතු නොවීම. බලන්න රතු වෙන්න කීයක් තියෙනවද කියලා මේ පහෙන් A පෙට්ටිය ඇස්සේ පිඟන් පහක් තියෙනවානේ පහෙන් කීයක් රතු පාටද? 3යි. පහෙන් 3ක් රතු පාට එකක් තියෙනවා. දැන් රතු පාට පිඟානක් ලැබීමේ සම්භාවිතාවය A පෙට්ටියෙන් පහෙන් 3යි. රතු පාට නොවන සම්භාවිතාවය කීයද එහෙනම් පහෙන් 2යි. පහෙන් 2යි රතු පාට නොවීමේ සම්භාවිතාවය. 2. කෝප්පයක් තෝරා ගැනීමේදී එය රතු වර්ණ වීම හෝ නොවීම දැක්වීම සඳහා ඔබ ඇති රුක් සටහන දීර්ඝ කරන්න. එහෙනම් කෝප්පේ ගන්නේ B එකේ. එහෙනම් B පෙට්ටිය තමයි දෙවෙනි දිකේ. B පෙට්ටිය. රතු වීම. රතු නොවීම. රතු වීම. රතු නොවීම. හරි. එතකොට B පෙට්ටියේ කෝප්ප පහක් තියෙනවා. ඒක කෝප්ප පහෙන් 2යි රතු. පහෙන් 2යි රතු. පහෙන් 3ක් රතු පාට නෙවෙයි කහ පාට. රතු නොවීමට පහෙන් 3යි. රතු පහෙන් 2යි. රතු නොවීම පහෙන් 3යි. ඔය විදිහට අපිට සම්භාවිතාව ලකුණු කරගන්න පුළුවන්. ඔන්න දීර්ඝ කරගත්තා. තුන්වෙනි ප්‍රශ්නය අහනවා ඉහත භාජන දෙකෙන් එක් භාජනයක්වත් රතු නොවීමේ සම්භාවිතාව. එකක්වත් රතු නොවීමේ සම්භාවිතාවය තමයි අහන්නේ. එකක්වත් රතු නොවීමේ සම්භාවිතාවය. බලන්නකෝ. මේ අත දිගේ ඇති රතු වීම. රතු වීම දෙකම රතු පාට වෙනවා. ඒක ගන්න බෑ. මේ අත දිගේ රතු වීම රතු නොවීම. රතු වීම රතු නොවීම. එකක් තියෙනවා රතු. එකක්වත් බෑ කියලානේ කියන්නේ. නේද? එකක්වත් රතු නොවීමේ සම්භාවිතාව. මේක ආභාජන කිය මේ අත දිගේ කිය රතු නොවීම එකක් තියෙනවා. මේ අත දිගේ කිය රතු නොවීම එකක්වත් රතු පාට නෑ. එහෙනම් මෙන්න මේ අත දෙකේ සම්භාවිතාවය. ස්වයංක්ත සිද්ධි 5න් 2 ගුණ කිරීම 5න් 3. උත්තරේ ලැබෙනවා 25න් 6යි කියලා. 25න් 6යි කියලා අපිට පිළිතුරු ලැබෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටසනේ ලක්ෂ ප්‍රස්ථාරය ගත්තම එකක්වත් රතු වෙලා නැත්තේ මෙන්න මේ ටිකේ කීයක් තියෙනවද 1යි 2යි 3යි 4යි 5යි 6යි 25න් 6යි දැක්ක නේද ගත්තේ මම හිතනවා දැන් ඔයාලට මේ සම්බන්ධ ගැටලුවක් ආවොත් ලේසියෙන් උත්තරයක් ලබා ගන්න පුළුවන් කියලා මම ඔයාලට තව විභාග ගැටලු කීපයක් ෆොටෝ ගහලා මම ගෲප් එකට දාන්නම් ඔයාලට දාන්න අමතක වුණොත් එහෙනම් මට මතක් කරන්න මැසේජ් එකක් දාලා සර් අර ප්‍රශ්න ටික දාලා නැහැ නේද කියලා මම දාන්න හරි අපි අලුත් පාඩමකට යමු අලුත් පාඩමකට ලියා ගන්න සමාන්තර ශ්‍රේණි ඔයාලට දීලා තියෙන ටියුට් එක සංඛ්‍යාත ව්‍යාප්ති සහ සමාන්තර ශ්‍රේණි ප්‍රධාන පාඩම් දෙකක් සමාන්තර ශ්‍රේණි කියලා ලියා ගන්න මාතෘකාව අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ පුතේ සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියන එක. මේ බලන්නකෝ. ඔයාලට මම දැන් ලියලා පෙන්නනවා සංඛ්‍යා රටා කිහිපයක්. 1 2 3 4 තවත් ඉස්සරහට ලියාගෙන යන්න පුළුවන්. 2 4 6 8 3 6 9 12 ඍණ 12 ඍණ 8 ඍණ 4 බිංදුව 1 10 3 ඍණ 4 ඍණ 11
බලන්න මේ සෑම සංඛ්‍යා අනුක්‍රමයකම මේ එක අනුපිළිවෙලකට කිසියම් පිළිවෙලකට සකස් කරලා තියෙන සංඛ්‍යා රටාව. ඒ කිසියම් අනුපිළිවෙලකට සකස් කරන ලද සංඛ්‍යා රටාවකට අපි කියනවා සංඛ්‍යා අනුක්‍රමයක් කියලා. සංඛ්‍යා අනුක්‍රමයක් කියලා කියනවා. එතකොට ඔයාලට පේනවා ඇති අපි මේ ඉගෙනගෙන තියෙන ගණිත සංඛ්‍යා රටාව. 1 2 3 4 5 ඔය ආදි වශයෙන් ඉස්සරහට ගලාගෙන යනවා ගණිත සංඛ්‍යා රටාව. ඒ වගේ මේ තියෙන්නේ ඉරට්ට සංඛ්‍යා රටාව. දෙකෙන් ආරම්භ වෙන ඉරට්ට සංඛ්‍යා රටාව දෙකෙහි ගුණාකාර සංඛ්‍යා රටාව. මේ තියෙන තුනෙන් ආරම්භ වෙන තුනෙහි ගුණාකාර සංඛ්‍යා රටාව. මේ බලන්න මෙයාගේ තවත් ඉස්සරහට අපිට කියාගෙන යන්න පුළුවන් 10 12 14 16 18 ඔය විදිහට අපිට ඉදිරියට අනන්තය දක්වා කියවගෙන යන්න පුළුවන්. මෙයාගේ 3 6 9 12 මොකද ඒ හේතුව අපි මේකේ රටාව හඳුනගෙන තියෙනවා. මේකේ රටාව හඳුනගෙන තියෙනවා. මේ සංඛ්‍යා අනුක්‍රමය ගොඩනැගිලා තියෙන්නේ කොහොමද කියන එක හඳුනගෙන තියෙන නිසා තමයි ඔයාලට ඉස්සරහට කියාගෙන යන්න පුළුවන් උනේ. මෙයාගේ 4න් 4 වැඩි වෙලා 4 ගානේ වැඩි වෙලා වැඩි වෙවි යන සංඛ්‍යා රටාවක්. ඍණ 12ට 4ක් එකතු වුනහම ඍණ 8යි. ඍණ 8ට 4ක් එකතු වුනහම ඍණ 4යි. ඍණ 4ට 4ක් එකතු වුනහම බිංදුවයි. බිංදුවට 4ක් එකතු වුනහම 4යි. 4ට 4ක් එකතු වුනහම 8යි. 8ට 4ක් එකතු වුනහම 12යි. ඒ විදිහට යන්නේ ඉස්සරහට. මෙයා ගත්තොත් අඩු වෙවි යන සංඛ්‍යා රටාව. කීය ගානේද බලන්න අඩු වෙලා තියෙන්නේ? 7ක් අඩු වෙලා 3යි. 3න් 7ක් අඩු වුනහම ඍණ 4යි. ඍණ 4න් 7ක් අඩු වුනහම ඍණ 11යි. ඍණ 11න් 7ක් අඩු වුනහම ඍණ 18යි. ඍණ 18න් 7ක් අඩු වුනහම ඍණ 25යි. ඍණ 25න් 7ක් අඩු වුනහම ඍණ 32යි. ඍණ 32න් 7ක් අඩු වුනහම ඍණ 39යි. පැහැදිලි. එහෙමනම් ඕනිම සංඛ්‍යා අනුක්‍රමයක ඉදිරියට එදෙන පද ගැන ඔයාලට කතා කරන්න පුළුවන් වෙන්නේ ඒ පද අතර ඔයාලට දීලා තියෙන පද අතර සම්බන්ධය හොයාගත්තොත් විතරයි. සම්බන්ධය හොයාගත්තොත් විතරයි. දැන් මම මෙතන දීලා තියෙන සංඛ්‍යා රටා පහම සංඛ්‍යා අනුක්‍රම පහම ඒ විදිහට ගොඩනැගිලා තියෙන සංඛ්‍යා අනුක්‍රම කිහිපයක්. මම තවත් කිහිපයක් ඔයාලට දෙනවා. මේ බලන්නකෝ. මේවත් රටාවක්. මේකත් රටාවක්. සංඛ්‍යා අනුක්‍රමයක් මෙය. මෙයාගෙන් තව ඉස්සරහට අපිට කියාගෙන යන්න පුළුවන්. මට කියන්න ඊළඟට එන්න ඕනේ මොකද්ද කියලා. ඊළඟට එන්න ඕනේ මොකද්ද කියන්නේ? දැන් අද කලන එහෙම නැති හින්දා කතා කරන්නේ නැහැ කවුරුත්. කියන්නේ ඊළඟට එන්න ඕනේ කවුද කියලා. කවුද ඊළඟට එන්න ඕනේ? දැන් කටින් කතා කරන්න බැරි නම් මැසේජ් එකක් එවන්නකෝ. 1 3 6 10 ඊළඟට 15 හොඳයි. ඊළඟට කීයද ඊළඟට එන්න ඕනේ? 21. ගොඩක් හොඳයි. එතකොට හොඳයි කරුෂි. එතකොට මෙයාගේ ඔයා රටාව හොයාගෙන තියෙනවා. මේකේ වැඩි වෙවි ගිහිලා තියෙනවා. මෙතෙන්දී දෙකක් එකතු වෙලා 3 වෙලා. 3ට 3ක් එකතු වුණාම 6 වෙලා. 6ට 4ක් එකතු වුණාම 10 වෙලා. 10ට 5ක් එකතු වුණාම 15යි. 15ට 6ක් එකතු වුණාම 21යි. එහෙනම් එක එක වැඩි වෙවි ගිහිලා තියෙනවා. තව එකක් අපි කරමු. 2 5 11 13 මේක කියවන්න පුළුවන් දේ විදිහට මේකේ ඊළඟ පදේ කියන්න පුළුවන් දේ විදිහට බෑ මේකේ ඊළඟ පදේ අපිට කියන්න බෑ ඒ විදිහට ඒකට හේතුව මෙයාගේ තුල අපිට රටාවක් හොයාගන්න බැරි නිසා මෙයාගේ තුල මේ සංඛ්‍යා ටික ගොඩනැගිලා තියෙන ආකාරයක් අපිට කියව ගන්න බෑ. ඒ නිසා ඉස්සරහට එන්නේ මොකද්ද කියලා අපිට ඊළඟට කියන්න බෑ පුතේ. නමුත් මේගොල්ලෝ අපි කියන්න පුළුවන් උනේ ඒ සෑම සංඛ්‍යා අනුක්‍රමයකම පද දෙකක් අතර පරතරය හොයාගෙන තියෙනවා ඔයාලා.
ඒ දෙන්න අතර පරතරය ඔයාලා හොයාගෙන තියෙන නිසා මේ බලන්න මේ දෙන්න අතර පරතරය 1යි මේ දෙන්න අතර පරතරයත් 1යි මේ දෙන්න අතර පරතරයත් 1යි එහෙනම් එක බැගින් තමයි පරතර පිටලා තියෙන්නේ මේ දෙන්න අතර පරතරය 2යි මේ දෙන්න අතර පරතරය ගත්තත් 2යි මේ දෙන්න අතර පරතරය ගත්තත් 2යි වැඩි වෙවි ගිහිල්ලා තියෙන්නේ දෙකෙන් දෙක තේරුණාද හරි අපි ඉස්සෙල්ලම මේකෙදි හඳුනා ගන්න ඕනේ දැන් මෙයාගේ වැඩි වෙවි ගිහිල්ලා තියෙන පරතර සමාන නැහැ නමුත් මේගොල්ලන්ගේ පරතර සමානයි එතකොට මෙන්න මේ වගේ මෙයාගේ පරතරය 3යි මෙයාගේ පරතරය 3යි මෙයාගේ පරතරය 3යි දෙන්න අතර එක ළඟ පිහිටි පද දෙකක් අතර එක ළඟ පිහිටි පදවලට කියනවා පුතේ අපි අනුයාත පද කියලා අනුයාත පද කියලා කියනවා අනුයාත පද එක ළඟ පිහිටි පදවලට අපි කියනවා එතකොට මේ අනුයාත පද දෙකක් අතර පරතරය ඒ පරතරයට තමයි අපි කියන්නේ වෙනස කියලා වෙනස සමාන වෙච්ච සංඛ්‍යා අනුක්‍රම කිහිපයක් තමයි මේ තියෙන්නේ ඔයාලට පේන්නේ. මේ සංඛ්‍යා අනුක්‍රම 4 වැඩි වෙවි ගිහිල්ලා දිගිනේ බලන්න මේ දෙන්න අතර පරතරය 4යි වැඩි වෙලා. 4ක් වැඩි වෙලා. මේ දෙන්න අතර පරතරයත් 4යි වැඩි වෙලා 4ක්. මේ දෙන්න අතර පරතරයත් 4යි වැඩි වෙලා 4ක්. එතකොට පරතරය වැඩි වෙවි ගිහිල්ලා තියෙන්නේ මේගොල්ලන්. ඒගොල්ලන්ගේ අනුයාත පද දෙකක් අතර වෙනස සමානයි. අන්නේ අනුයාත පද අතර වෙනස සමානයි නම් මෙන්න මේ වගේ සංඛ්‍යා රටාවකට අපි කියනවා පුතේ සමාන්තර ශ්‍රේණියක් කියලා. මොන ශ්‍රේණියක්ද? සමාන්තර ශ්‍රේණියක් කියලා අපි හඳුන්වනවා. සමාන්තර ශ්‍රේණියක් කියලා තමයි අපි ඒව හඳුන්වන්නේ. සමාන්තර ශ්‍රේණිය. එතකොට ඒගොල්ලන්ගේ එක ළඟ පිහිටි පද දෙකක් අතර වෙනස අනුයාත පද අතර වෙනස සමානයි නැත්නම් නියත නිසා අපි මේ වෙනසට කියනවා පොදු අන්තරය කියලා. පොදු අන්තරය. පොදුයිනේ වෙනස පොදුයි. ඒ වෙනස හොයන්න අපි හැම වෙලාවෙම එක ළඟ පිහිටි පද දෙකකින් එක ළඟ පිහිටි පද දෙකකින් පසුපදයෙන් අඩු කරන්න ඕනි ඊට පෙර පදය. පසුපදයෙන් ඊට පෙර පදය අඩු කළාට පස්සේ හැම වෙලාවෙම නියතාගයක් එනවා නම් අන්න ඒ වගේ සංඛ්‍යා රටාවලට තමයි පුතේ අපි කියන්නේ සමාන්තර ශ්‍රේණි කියලා. සමාන්තර ශ්‍රේණි කියලා. දැන් ඔයාලට පැහැදිලිද සමාන්තර ශ්‍රේණියක් කියන්නේ මොකක්ද කියන්නේ? එතකොට මේගොල්ලන්ගේ පොදු අන්තරය පොදු නෑ. වෙනස්. නියත නෑ. නියත නිසායිනේ පොදු වෙලා තියෙන්නේ. මේගොල්ලන්ගේ වෙනස්. මේ දෙන්න අතර පරතරය 2යි. මේ දෙන්න අතර පරතරය 3යි. මේ දෙන්න අතර පරතරය 4යි. වෙනස්. ඒ නිසායි අපි ඒවට සමාන්තර ශ්‍රේණි කියන්න බෑ අපි ඒවට. හරි? ලියා ගන්න මේ විදිහට කිසියම් අනුපිළිවෙලකට සකස් කරන ලද කිසියම් අනුපිළිවෙලකට සකස් කරන ලද සංඛ්‍යා රටාවක් සංඛ්‍යා අනුක්‍රමයක් ලෙස හඳුන්වයි. සංඛ්‍යා රටාවක් සංඛ්‍යා අනුක්‍රමයක් ලෙස හඳුන්වයි. සංඛ්‍යා අනුක්‍රමයක් ලෙස හඳුන්වයි. එම එක් සංඛ්‍යා අනුක්‍රමයේ එක ළඟ පිහිටි පද අනුයාත පද ලෙස හඳුන්වයි. අනුයාත පද ලෙස හඳුන්වයි.
අනුයාත පද ලෙස හඳුන්වනවා. අලුත් තරු ලකුණක් දාලා ලියා ගන්න. සංඛ්‍යා අනුක්‍රමයක අනුයාත පද අතර වෙනස සංඛ්‍යා අනුක්‍රමයක අනුයාත පද අතර වෙනස නියත අගයක් ගනී නම් එම අනුයාත පද අතර වෙනස නියත අගයක් ගනී නම් එම වෙනස පොදු අන්තරය ලෙස හඳුන්වයි. එම වෙනස පොදු අන්තරය ලෙස හඳුන්වන අතර එත හඳුන්වයි. එහෙම අවසන් කරන්න හඳුන්වයි. මේ පොදු අන්තරය කියලා ලියලා ඒකෙන් ලියන්න ඔයාලා පසුපදයේ අඩු කිරීම ඊට පෙර පදය. ඒක ලියලා කොටු කරගන්න පොදු අන්තරය කියලා ලියලා තමයි. ලියවලද? හරි. ලියා ගන්න අලුත් තරු ලකුණක් දාලා මෙහෙම කිසියම් සංඛ්‍යා රටාවක අනුයාත පද අතර වෙනස අනුයාත පද අතර වෙනස නියත අගයක් ගනී නම් එනම් පොදු අන්තරය නියත වේ නම් එය සමාන්තර ශ්‍රේණියක් ලෙස
එය සමාන්තර ශ්‍රේණියක් ලෙස හඳුන්වයි. එය සමාන්තර ශ්‍රේණියක් ලෙස හඳුන්වයි. දැන් අපි පෙන්නමු මේක සමාන්තර කිසියම් සංඛ්‍යා රටාවක් සමාන්තර ශ්‍රේණියක් වෙනවද නැද්ද කියලා. ඔයාලා මේ උදාහරණ ටික ලියාගෙන සමාන්තර ශ්‍රේණි කියලා එක හඳුන්වන්න. උදාහරණ සමාන්තර ශ්‍රේණි සඳහා. මේ ටික ලියාගන්න. ඉවරද? ලියාගෙන ඉවරයි. දැන් අපි මේවා සමාන්තර ශ්‍රේණියක් බවට නැත්නම් සමාන්තර ශ්‍රේණියක් කියලා පෙන්වන්නේ කොහොමද කියලා හොයලා බලන්න යන්න. දැන් බලමු මම ඔප්පු කරලා පෙන්නනවා මේක සමාන්තර ශ්‍රේණියක් කියලා. මේ බලන්න. එතකොට මෙයාගේ අපි දන්නවා පොදු අන්තරයේ පුතේ ඔයාලා ලියාගෙන තියෙනවා පොදු අන්තරයේ සමානයි පසුපදයේ අඩු කිරීම ඊට පෙර පදයේ කියලා. ඒ පොදු අන්තරය කියලා තියෙන තැනට යටින් වරහන් තුල දාගන්න සිම්පල් D අකුර. සිම්පල් D අකුර. මේ සංකේතයෙන් තමයි මෙතනින් ඉස්සරහට අපි පොදු අන්තරය හඳුන්වන්නේ. පොදු අන්තරය හඳුන්වන්නේ සිම්පල් D වලින්. හරි? D අකුර දාගන්න. මම මෙයාගේ පොදු අන්තරය හොයලා බලනවා සමානද කියලා. අන්වයාත පද යුගල් කිහිපයක් අරගෙන. මේකේ නම් මේ දෙක අඩු කිරීම එක. පසුපදයෙන් ඊට පෙර පදේ අඩු කරනවා. දෙකෙන් එකක් අඩු වුණාම එකයි. ඊළඟට පසුපදයේ 3 විදිහට ගත්තොත් 3ට ඊට පෙර පදය 2. 3ෙන් දෙකක් අඩු වුණාම එකයි. 4 පසුපදයේ වුණොත් ඊට පෙර පදේ වෙන්නේ 3. 4ෙන් 3ක් අඩු වුණාම එකයි. සමානයි. ඔය සමානයි. පොදු අන්තරය සමානයි. නියතයි. එහෙමනම් අපිට කියන්න පුළුවන් එම නිසා මෙය සමාන්තර ශ්‍රේණියකි. සමාන්තර ශ්‍රේණියකි කියලා කියන්න පුළුවන්. පොදු අන්තරය නියත නිසා. ඊළඟට අපි බලමු මේ අන්තිම එක. අන්තිම එක 10 3 ඍණ 4 ඍණ 11. ඔය විදිහට. මෙයාගෙත් බලමු පොදු අන්තරය හොයන. මේ 3 පසුපදේ වෙනවා නම් ඊට පෙර පදේ 10. 3 අඩු කිරීම 10. 3ෙන් 10ක්. 10ෙන් 3ක් අඩු වුණාම 7යි. 10 ලකුණ ඍණ 7. ඊට පස්සේ ඍණ 4. පසුපදේ ඍණ 4 නම් ඊට පෙර පදේ 3. 4ෙන් 3 ඍණ 4ෙන් ඍණ 4ෙන් 3ක් අඩු කරනවා. දෙන්නගේ ලකුණු සමානයි. එකතු කරනවා. 4යි 3යි 7යි. ලකුණ එම ලකුණමයි ඍණ. ඍණ 7 පොදු අන්තරය සමානයි. පසුපදයේ ඍණ 11 වෙනවා නම් ඊට පෙර පදය ඍණ 4. නම් අඩු කරනවා ඍණ 4ක්. පසුපදයේ අඩු කරනවා. පසුපදයෙන් ඊට පෙර පදේ අඩු කරනවා. පසුපදයේ ඍණ 11 නම් ඊට පෙර පදේ වෙන්නේ ඍණ 4 අඩු කරනවා. ඍණ 11 ඍණයි වුණාම ධන 4. දෙන්නගේ ලකුණු අසමානයි. අසමානයි නම් අඩු කරනවා. 11න් 4ක් 7යි 11 ලකුණ ඍණ සමානයි. එහෙනම් මේ සංඛ්‍යා රටාව ගත්තත් පොදු අන්තරයේ නියත නිසා සමාන්තර ශ්‍රේණියක් කියලා ගන්න පුළුවන්. එම නිසා මෙය සමාන්තර ශ්‍රේණියකි. සමාන්තර ශ්‍රේණියකි. පැහැදිලිද ගත්ත හැටි? හරි. ලියාගන්න තරු ලකුණක් දාලා මෙහෙම ඉහත සමාන්තර ශ්‍රේණි
නැත්නම් ඉහත සංඛ්‍යා අනුක්‍රම පහත පරිදි සමාන්තර ශ්‍රේණි බව පෙන්විය හැක. සමාන්තර ශ්‍රේණි බව පෙන්විය හැක. මේ උදාහරණ දෙක ලියා ගන්න. මේ උදාහරණ දෙක හදා ගන්න. හරිද? ඉවරද ලියාගෙන? හරි. ලියාගෙන ඉවර ඇතිනේ. ලියාගන්න මේ ප්‍රශ්නය. පහත දැක්වෙන එක් සංඛ්‍යා අනුක්‍රමය සමාන්තර ශ්‍රේණියක් දැයි නිර්ණය කරන්න. එතකොට නිර්ණය කරනකොට මේ විදිහට හොයලා බලන්න වෙනවා. පළවෙනි එක 9 11 13 16 දෙක විනාට වින පහ විනක දෙක ඔය දෙක හොයන්න බලන්න. තව එකක් දෙන්න. 8 පහ දෙක බිංදුව. මේ තුන සමාන්තර ශ්‍රේණි වෙනවද කියලා හොයලා බලන්න. ඉක්මනට හොයන්න.
ඉවරයි නේද? පළවෙනි කාට බලන්න. 9 11 13 15. මෙයාගේ අනිවාර්ය පද අතර වෙනස බලන්න පොදු අතරය හොයලා බලනවා. පසු පදේ 11 වෙනවා නම් ඊට පෙර පදේ 9. 11න් 9ක් අඩු වුනහම 2යි. පසු පදේ 13 වෙනවා නම් ඊට පෙර පදේ 11. 13න් 11ක් අඩු වුනහම 2යි සමානයි. ඊළඟ දෙන්නත් බලනවා. පසු පදේ 15 වෙනවා නම් ඊට පෙර පදේ 13. 15න් 13ක් අඩු වුනහම 2යි. ඒකත් සමානයි. එහෙමනම් පොදු අතරයේ සමාන නිසා මෙය සමාන්තර ශ්‍රේණියක් විදිහට අපිට ගන්න පුළුවන්. එම නිසා මෙය සමාන්තර ශ්‍රේණියකි. සමාන්තර ශ්‍රේණියකි. දෙවනි ගාන බලන්න. ඍණ 8 ඍණ 5 ඍණ 1 ධන 2. බලමු අනිත් පොදු අන්තරේ. ඍණ 5 පසු පදේ වෙනවා නම් ඊට පෙර පදේ වෙන්නේ ඍණ 8. ඍණ 5න් ඍණ 8ක් අඩු කරනවා. ඍණ 5 ඍණ වුණාම ධන 8. දෙන්නගේ ලකුණු අසමානයි. ඍණ 5යි ධන 8යි. අසමානයි නම් අපි කරන්නේ අඩු කරලා වැඩි එක්කෙනාගේ ලකුණ දානවා. 8න් 5ක් අඩු වුණාම 3යි වැඩි එක්කෙනා ධන 3. ඊළඟ දෙන්නත් බලනවා. පසු පදේ ඍණ 1 වෙනවා නම් ඊට පෙර පදේ ඍණ 5. දැන් ඍණ 1 ඍණයි වුණාම ධන 5. 5න් එකක් අඩු වුණාම 4යි වැඩි එක්කෙනාගේ ලකුණ ධන 4. දැන් මේ දෙක අසමානයි. දෙන්න අසමානයි. දෙන්න අසමානයි නම් අපිට එකවරම කියන්න පුළුවන් මේකන පොදු අන්තරයේ සමාන නැහැ. දෙකක් කිව්වම ඇති. එවන අපිට කියන්න පුළුවන් මෙය එම නිසා මෙය සමාන්තර ශ්‍රේණියක් වේද නොවේද? නොවේ. සමාන්තර ශ්‍රේණියක් නොවේ. පොදු අන්තරයේ සමාන නොවන නිසා. ඊළඟ එකත් බලන්න. පසු පදේ 5 ඊට පෙර පදේ 8. 8න් 5ක් අඩු වුණාම 3යි වැඩි එක ඍණ. ඊළඟ එක. පසු පදේ 2 ඊට පෙර පදේ 5. 5න් 2ක් අඩු වුණාම 3යි වැඩි එක ඍණ. සමානයි. ඊළඟ එකත් බලන්න. පසු පදේ බිඳුව ඊට පෙර පදේ 2. ඍණ 2. සමානද? සමාන නැහැ. මේ දෙන්න සමාන වුණාට මේ දෙන්නත් සමාන නොවන නිසා මේක සමාන්තර ශ්‍රේණියක් විදිහට අපිට ගන්න බෑ. එම නිසා මෙය සමාන්තර ශ්‍රේණියක් නොවේ. සමාන්තර ශ්‍රේණියක් නොවේ කියලා කියන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් එකයි සමාන්තර ශ්‍රේණිය තිබුණේ සංඛ්‍යා රටා තුනේ. මේ සංඛ්‍යා රටා තුනේ එකයි සමාන්තර ශ්‍රේණිය උනේ. හරි. දැන් ලියාගන්න පුතේ මාතෘකාවක් සමාන්තර ශ්‍රේණියක n වැනි පදය සිම්පල් එක. n වැනි පදය සෙවීම. සමාන්තර ශ්‍රේණියක n වැනි පදය සෙවීම.
එතකොට මේ සමාන්තර ශ්‍රේණි වලදී පුතේ අපි පද හඳුන්වන පොදු සංකේත ටිකක් තියෙනවා. අන්නේ සංකේත ටික අපි අඳුනගෙන ඉන්න ඕනේ. දැන් පළවෙනි එක මම ඔයාලට කියා දුන්නා D. D කියන්නේ මොකද්ද? පොදු අන්තරය කියලා. පොදු අන්තරය තමයි D වලින් පෙන්නන්නේ. ඒ වගේම ඕනම සමාන්තර ශ්‍රේණියක A කියලා ගන්නව පදයක්. A කියලා කියන්නේ පුතේ ඒ සමාන්තර ශ්‍රේණිය නැත්නම් සංඛ්‍යා රටාවේ පළවෙනි පදය. පළමු පදය කියලා අපි හඳුන්වනවා. දැන් මේවා ඉස්සරහට අපි ගණන් හදනකොට ඔයාලට තවත් පැහැදිලි වෙනවා. ඊළඟට n කියලා ගන්නවා. n කියලා ගන්නේ පද ගණන. පද ගණන. පද ගණන තමයි අපි n වලින් පෙන්නන්නේ. tn කියලා ගන්නවා සංකේතය. මොකක්ද මේ? පදයක්. නොදන්නා පදය. නොදන්නා පදය. නොදන්නා පදේ තමයි tn වලින් පෙන්නන්නේ. හරි. දැන් මෙන්න මේ සංකේත ටික භාවිතා කරලා අපි බලමු සංඛ්‍යා රටාවක ඕනම පදයක් හොයන්නේ කොහොමද කියලා. දැන් අහනවා ප්‍රශ්නයක් මෙතන. මම ඔයාලට සංඛ්‍යා රටාවක් ලියනවා පෙන්නන්න. මේ සංඛ්‍යා රටාව සමාන්තර ශ්‍රේණියක්. 2 5 8 11. 3 ගානේ වැඩි වෙලා තියෙනවා. 3 ගානේ වැඩි වී යන සංඛ්‍යා රටාවක් මේ තියෙන්නේ. සමාන්තර ශ්‍රේණිය. එවනම් පොදු අන්තරය 3යි. මෙයාගේ පොදු අන්තරය 3යි. දැන් මම අහනවා මෙයාගේ පළවෙනි පදය 2, දෙවෙනි පදය 5, තුන්වෙනි පදය 8, හතරවෙනි පදය 11. පස්වෙනි පදය කීයද? පස්වෙනි පදය කීයද? 14. හයවෙනි පදේ කීයද? 17. හත්වෙනි පදේ කීයද? 20. අටවෙනි පදේ කීයද? 23. එතකොට මෙතන පදවලට අංකක් තියෙනවා. මේ තියෙන්නේ පළවෙනි පදේ. පදේනේ නොදන්න පදේනේ. T1. T1 කියන්නේ පළවෙනි පදේ. මේ තියෙන්නේ එහෙමනම් T2 දෙවෙනි පදේ. මේ තියෙන්නේ T3 තුන්වෙනි පදේ. මේ තියෙන්නේ T4 හතරවෙනි පදේ. ඔය විදිහට ගිහිල්ලා මට ඕනම පදයක් n වෙනි පදය හොයාගන්න ඕනේ. නොදන්න පදය හොයාගන්න ඕනේ. සාධාරණ පදය කියලා කිව්වේ 9 වසරේදී ඕකට තමයි. හරි. එතකොට 9 වසරේදී අපි ඉගෙන ගත්ත සාධාරණ පදය සංඛ්‍යා රටාවෙන් රටාවට වෙනස්. නමුත් ඕනම සමාන්තර ශ්‍රේණියක නොදන්නා පදයක් ඕනම පදයක් ලබා ගැනීම සඳහා සූත්‍රයක් ගොඩනගෙනවා පුතේ. අන්නේ සූත්‍රය පොදු සූත්‍රයක්. ඒ සූත්‍රය ගොඩනගන්නේ කොහොමද කියන එක තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. දැන් මෙයාගේ දන්න දේවල් ටික. මුල් පදේ අපි දන්නවා 2යි. පොදු අන්තරය අපි දන්නවා D කියන්නේ පොදු අන්තරය පසු පදේ. මෙයා සමාන්තර ශ්‍රේණියක් නිසා ඕනම එක ළඟ පිහිටි අනුයාත පද දෙකක වෙනස අපිට සලකන්න පුළුවන්. පසු පදේ 5 ගත්තොත් ඊට පෙර පදේ 2 පහෙන් දෙකක් අඩු වුණාම 3යි. අපිට හොයන්න ඕනි පද tn වෙනි පදය. ඒක අපි දන්නේ නැහැ. දැන් බලන්න මම මේ සූත්‍රය ගොඩනගන ආකාරය. T1 ඒ කියන්නේ මේකෙන් 2. T2 දෙවනි පදය කීයද මෙයාගේ? 5. T3 කීයද මෙයාගේ? 8. T4 කීයද මෙයාගේ? 11. අපිට හොයන්න තියෙන්නේ n වෙනි පදය tn හොයන්න තියෙනවා. දැන් මෙයාගේ පොදු අන්තරය දන්නවා මුල් පදේ දන්නවා. ඔය දෙන්න ඇසුරෙන් තමයි අපි මේක ගොඩනගන්න යන්නේ. ඔන්න බලන්න. මේ පහ හදන්න පුළුවන් පළවෙනි පදයේ 2ට 3ක් එකතු කරලා 3ක් එකතු වුනහම 5 වෙනවා. පොදු අන්තරයේ 3 කියන්නේ. හරි. ඊළඟට තුන්වෙනි පදයේ 8 හදන්න පුළුවන් පළවෙනි පදයේ 2ට කීයක් එකතු කරලාද?
6ක් එකතු කරලා ඊට පස්සේ හතරවෙනි පදේ අපිට හදන්න පුළුවන් පළවෙනි පදයේ දෙකට කීයක් එකතු කරලාද 9ක් එකතු කරලා මෙතන දෙක ලැබෙනවා අපිට දෙකට බිංදුවක් එකතු කරනවා දැන් අපි දන්නවා මේ පළවෙනි පදයට එකතු වෙලා තියෙන තුනේ ගුණාකාර ටික තුනේ ගුණාකාර ටික අපි ඒක 3 කියන්නේ පොදු අන්තරය මට මෙතන මේ 3 ගොඩනැගෙන ආකාරය ලියන්න පුළුවන් 3 වරක් 1 මෙතන 3 ගොඩනැගෙනවා 6 ගොඩනැගෙනවා 3 වරක් 2මයි මෙතන 9 තියෙන 9 ගොඩනැගෙන ආකාරය මට ලියන්න පුළුවන් 3 වරක් 3 කියලා බලන්නකෝ මෙතන මට මේක ලියන්න පුළුවන් 3 ගුණ කිරීම බිංදුවයි එතකොට බලන්න පළවෙනි පදයේ T1 දී මට මේ පදයේ ගොඩනැගෙන ආකාරයක් ලියන්න පුළුවන් පළවෙනි පදය පොදු අන්තරය සහ පද ගණන ඇසුරෙන් මේ දෙක එකතු කිරීම 3 ගුණ කිරීම බිංදුව දෙවැනි පදය 5 ගොඩනැගෙන ආකාරයේ පළවෙනි පදයේ පොදු අන්තරය ඇසුරෙන් ලියන්න පුළුවන් දෙක එකතු කිරීම 3 වරක් 1 3 තුන්වෙනි පදයත් ඒ විදිහටම පුළුවන් දෙක එකතු කිරීම 3 ගුණ කිරීම 2 හතරවෙනි පදයත් ඒ විදිහටම පුළුවන් දෙක එකතු කිරීම 3 ගුණ කිරීම 3 එහෙමනම් ඕනම පදයක් අපිට ලබා ගන්න පුළුවන් සාධාරණ ක්‍රමයකට දැන් අපි ගියොත් මුල් පදේ වෙනස් වෙන්නේ නැහැ එකතු කිරීම 3 ගුණ කිරීම මෙතන පදේ අංකේ 1 වෙනවා නම් පදේ අංකේ 1 වෙනවා නම් පුතේ පොදු අන්තරයේ ගුණ වෙලා තියෙන්නේ බිංදුවෙන් පදේ අංකයේ 2 වෙනකොට පොදු අන්තරයේ ගුණ වෙලා තියෙන්නේ 1කින් පදේ අංකයේ 3 වෙනකොට පොදු අන්තරයේ ගුණ වෙලා තියෙන්නේ 2කින් පදේ අංකය 4 වෙනකොට පොදු අන්තරය ගුණ වෙලා තියෙන්නේ 3න්. එහෙනම් n වෙනකොට කීයක්ද ගුණ වෙන්න ඕනි කියලායි හොයලා බලන්න යන්නේ. එහෙනම් වඩාත් පැහැදිලි අපිට පදේ අංකයට වඩා එකක් අඩු වශයෙන් තමයි හැම වෙලාවෙම ගුණ වෙලා තියෙන්නේ. 4 වෙනකොට 3, 3 වෙනකොට 2. එhmenan n වෙනකොට ගුණ වෙන්න ඕනි n අඩු කිරීම 1කින්. n අඩු කිරීම 1කින්. දැන් මම මේ පැත්තට ගන්නවා මේක සකස් කර ගැනීම සඳහා සූත්‍රය Tn සමානයි 2 එකතු කිරීම n අඩු කිරීම 1 වාරයක් 3 කියලා මට මේක ලියන්න පුළුවන් 3 වාරයක් n අඩු කිරීම 3 n අඩු කිරීම 1 මට ලියන්න පුළුවන් n 1 වාරයක් 3 කියලා. දැන් අපි දන්නවා 2 කියන්නේ කවුද? මුල් පදය. මුල් පදය සංකේතවත් කරන්නේ කාගෙන්ද? පළවෙනි පදය සංකේතවත් කරන්නේ කාගෙන්ද? a වලින්. n අඩු කිරීම 1 වාරයක් 3 මේ 3 කියන්නේ කවුද? පොදු අන්තරය 3 කියන්නේ d පොදු අන්තරය කියන්නේ d එහෙනම් මෙන්න අපිට අලුතෙන් සූත්‍රයක් ලැබෙනවා ඕනිම සමාන්තර ශ්‍රේණියක් සඳහා ගැලපෙන ඕනිම සමාන්තර ශ්‍රේණියක් සඳහා ගැලපෙන සූත්‍රයක් තමයි මේ තියෙන්නේ ඒ කියන්නේ tn සමානයි a ධන n අඩු කිරීම 1 වාරයක් d කියන සූත්‍රය. පැහැදිලිද ගත්ත හැටි? මේ සූත්‍රයේ පුතේ tn කියන්නේ නොදන්නා පදය. a කියන්නේ පළවෙනි පදය, n කියන්නේ පද ගණන, d කියන්නේ පොදු අන්තරය. පැහැදිලි ඇති. ලියා ගන්න මෙහෙම. කෙටි රූලකින් ලියා ගන්න. ඕනෑම සමාන්තර ශ්‍රේණියක නොදන්නා පදයක් ලබා ගැනීම සඳහා නොදන්නා පදයක් ලබා ගැනීම සඳහා භාවිතා කළ හැකි සූත්‍රය පහත පරිදි ගොඩනැගිය හැක. පහත පරිදි ගොඩනැගිය හැක.
දැන් ඔයාලා මෙන්න මේ පද ටික හඳුන්වගෙන ඉන්න ඉස්සෙල්ලාම D කියන්නේ පොදු අන්තරය. A කියන්නේ පළවෙනි පදේ. N කියන්නේ පද ගන්න. ඉක්මනට ඒක හඳුන්ව ගන්න. මේ ටික. ඊට පස්සේ පුතේ මේ පැත්තේ ඉඳන් ලියාගෙන යන්න කල්පනා. මේ සූත්‍රය ගොඩනගෙන ලියාගෙන යන්න. ලියාගෙන ඉවර නම් හරි කියන්නේ පුතේ. හරිද?
අපි බලමු ගණන් හදන්නේ කොහොමද කියන එක. දැන් මේ සූත්‍රය භාවිතා කරලා තමයි දැන් අපිට ගණන් හදන්න තියෙන්නේ. මේ සූත්‍රය භාවිතා කරලා ගණන් හදන්න පුළුවන්. 2 5 8 11 බලන්න යන සමාන්තර ශ්‍රේණියේ 23 වන පදය සොයන්න. 23 වෙනි පදය සොයන්න. එතකොට මෙයාගේ 23 වෙනි පදය හොයන්න නම් අපිට දැන් මෙයාගේ දන්න දේවල් ටික ලියා ගන්න වෙනවා. පළවෙනි පදේ අපි දන්නා මේ සමාන්තර ශ්‍රේණිය A සමානයි 2. පොදු අන්තරය D හොයාගන්න පුළුවන් පසු පදයෙන් ඊට පෙර පදේ අඩු කරලා. 5 පසු පදේ වෙනවනම් ඊට පෙර පදේ 2 අඩු වුණාට පස්සේ 3යි. අපිට පද හොයන්න තියෙන්නේ 23 වෙනි පදේ. T23 තමයි අපිට හොයන්න කියලා කියන්නේ. 23 වෙනි පදය. මෙතන n කියන්නේ 23 කියලා දැන් අපි දන්නවා. පද ගණන 23. එහෙනම් සූත්‍රය අපි ලියාගෙන ආදේශ කරලා බලමු. A ධන n අඩු කිරීම එක වාරයක් d. Tn සමානයි A ධන n ඍණ එක වාරයක් d. A කියන්නේ පළවෙනි පදය 2 එකතු කිරීම. පද ගණන 23 අඩු කිරීම එක වාරයක් පොදු අන්තරය d 3. මෙතන T23 23 වෙනි පදේ ලැබෙනවා. දැන් 2 එකතු කිරීම 23න් එකක් අඩු වුණාම 22 ගුණ කිරීම 3 වරහණින් කියවෙන්නේ ගුණ කිරීම. හරි. දැන් 2 එකතු කිරීම 22 3ෙන් ගුණ වුණාම 66යි. 66ට දෙකක් එකතු වුණාම 68 පිළිතුර වෙනවා. දැන් මේ සමාන්තර ශ්‍රේණියේ 23 වෙනි පදේ අපිට හොයාගන්න පුළුවන් 68 කියලා. පැහැදිලිද හොයාගත්ත හැටි? හරි. මේක ලියා ගන්නකො. මේ ගාන හදා ගන්නකො. හරිද? ඉරුෂි හරිද? සදෙව් හරිද? ලියාගත්තද? තව ගානක් අපි හදලා බලමු. ඍණ 12 ඍණ 10 11 නෑ 9 ඍණ 6 මේකේ මට හොයන්න කියනවා T 51 තමයි මට හොයන්න කියන්නේ 51 වෙනි පදය. එතකොට මෙයාගේ දන්න දේවල් ටික අපි ඉස්සෙල්ලම ලියාගමු පුතේ. දන්න දේවල් ටික අපි ඉස්සෙල්ලම ලියාගමු. මෙයාගේ පළවෙනි පදයේ පේන්න තියෙනවා ඍණ 12. පොදු අන්තරය හොයාගන්න පුළුවන් පද තුනක් දීලා තියෙන නිසා එක ළඟ පීටි අනුඝාත පද අතර වෙනස හොයලා. පසු පදයේ ඍණ 9 ගත්තොත් ඊට පෙර පදයේ වෙන්නේ ඍණ 12. අඩු කරනවා ඍණ 12. ඍණ 9 ඍණ වුණා ධන 12. දෙන්නගේ ලකුණු අසමානයි. මෙයා ඍණ මෙයා ධන. අඩු කරනවා 12න් 9 අඩු වුණාම 3යි වැඩි එක්කිනා ධන. හොයන්න තියෙන්නේ T 51 වෙනි පදේ. දැන් සූත්‍රයට අපි ආදේශ කරමු Tn සමානයි A ධන
n අඩු කිරීම එක වාරයක් d සූත්‍රය t 51 වෙනි පදය මුල් පදයේ ඍණ 12 එකතු කිරීම පද ගණන 51 අඩු කිරීම එක වාරයක් පොදු අන්තරය වෙන්නේ ධන 3 ඍණ 12 එකතු කිරීම 51න් එකක් අඩු වුණාම 50 ගුණ කිරීම 3 50 ඒවා 3ක් 150යි නේද ඍණ 12 එකතු කිරීම 150 දෙන්නගේ ලකුණු අසමානයි ලකුණු අසමානයි නම් අපි කරන්නේ අඩු කරලා වැඩි එක්කෙනාගේ ලකුණු දානවා 150න් 12ක් අඩු වුණාම 138යි වැඩි එක්කෙනා දාන 150 ලකුණ දානවා 138 තමයි පුතේ එහෙමනම් මේ සමාන්තර ශ්‍රේණියේ 51 වෙනි පදය වෙන්නේ පැහැදිලිද හොයපු හැටි චිරන්දි පැහැදිලිද අශේන් තේරුණාද ඔව් සර්. ඔව් සර්. මේකත් හදාගන්න. දැන් මේකේ අපිට හෙට දවස වෙනකොට ඉවර කරගන්න පුළුවන් මේ කොටස් ටික. අපිට ඊළඟ දවසේ ආයි මම හෙට කරලා මම ආයි අතිරේක දවසකුත් දාලා මම කියන්නම් ඔයාලට. ලබන සතියේ දවසක් බලමු අපි කරන්න. අපිට හෙට මේ පාඩම් බොහෝ දුරට ඉවර කරගන්න අපි උත්සාහ කරලා බලමු. ඊට පස්සේ සංඛ්‍යාත ව්‍යාප්ති පාඩමට යමු. ලියාගෙන ඉවරද? මෙන්න මේ අභ්‍යාස ටික ලකුණු කරගන්න පුතේ. හෙට මේ ටික කරන්න ඕනේ. මේ ගණන් ටික ඔයාලා හෙට කරලා පන්තියට සම්බන්ධ වෙන්න. 24යි 1 අභ්‍යාස මාලාවේ 24යි 1 කියන අභ්‍යාස මාලාවේ පළවෙනි ගාන සහ දෙවෙනි ගාන. පළවෙනි ගාන සහ දෙවෙනි ගාන. හදලා ඊළඟ හෙට සම්බන්ධ වෙන්න. හෙට වෙනදා වෙලාවටම පන්තිය තියෙනවා. හරි. අදට පුතේ මම දැන් පන්තිය නවත්තනවා. අදට මම දැන්